SPD2 සරලව සිංහලෙන්. mindful contract administrator සමගින් ශ්‍රී ලාංකික ඔබට පිදෙන තිලිනයයි මේ. අපි අද කතා කරන්න යන්නේ අර්ථ දක්වන ලද පදවල පස්වෙනි ෆැමිලි එක ගැන. එමත් නැත්නම් පස්වෙනි පවුල ගැන. මේකට අපි කියනවා works and goods family කියලා. අද අපි අර්ථ දක්වන ලද පදවල ෆැමිලි එකේ සමාජිකයන් ගැන කතා කරන්න ඉස්සෙල්ලා මම කැමතියි ඔයගලන්ට ඉදිරිපත් කරන්න වෙන් ඩයග්‍රෑම් එකක්. අපි කුලක ගැන ඉතාමත් පැහැදිලිව ඉගෙන ගත්තා මීට කලින් මීට ඉහත වීඩියෝ වලදී. එතකොට ඒකේ තියෙන වැදගත්කම මොකක්ද? එතකොට අපිට ග්‍රහණය කරගන්න හරි ලේසි කුලකයන් පිළිබඳ දැනුම භාවිත කරාම. ඔයගලන්ට පේනවා මේ වෙන් ඩයග්‍රෑම් එකේ එක්තරා වචන ටිකක් මම ඉදිරිපත් කරලා තිනවා. මේ වෙන් ඩයග්‍රෑම් එක තුල මේ works and goods කියන ෆැමිලි එකේ සියලුම සමාජිකයන් ගැබ් වෙලා තියෙනවා. ඇත්තටම සමාජිකයන් 7 දෙනෙක් ඊටාම පැහැදිලිවම පේන්න තියෙනවා. තවත් එක සමාජිකයෙක් මේක ඇතුළ සැඟවිලා තියෙනවා. මම මේ සමාජිකයන් 8 දෙනා ගැන ඊටා සවිස්තරාත්මකව ඔබට විස්තර කරන්නම්. එතකොට ඔබට තේරෙයි මේ works and goods කියන ෆැමිලි එකේ අර්ථ දක්වන ලද පදවල තියෙන වැදගත්කම. ඒක කොහොමද ස්ටෑන්ඩඩ් ෆෝම් ඔෆ් කොන්ට්‍රැක්ට් එකකට විශේෂයෙන්ම SBD2 භාවිත කරන්නන්ට ප්‍රයෝජනවත් වෙන්නේ කියලා. දැන් මේ වෙන් ඩයග්‍රෑම් එක දැක්කම ඔයගලන්ට තේරෙනවා ඉතා පැහැදිලි කොටස් දෙකකට මේක වෙන් වෙනවා. මොකක්ද? works and goods කියලා. හැබැයි ඔයගලන්ට මේක බැලුවහම තේරෙනවා මේ works and goods කියලා ගත්තාම මේක තුල එක්තරා සමාජිකයෙක් ඉන්නවා temporary works කියලා. ඒ temporary works කියන සමාජිකයා අපි දාලා තියෙන්නේ goods කියන කුලකයේ තුලට. ඒ විදිහට තමයි ඒක හඳුන්වා දෙන්නේ. මේකට එක්තරා හේතුවක් තියෙනවා. දැන් permanent works කියලා අපි අදහස් කරන්නේ contractor ඒ කාර්යය ප්‍රොජෙක්ට් එක නිම වුණාට පස්සේ employed hand over කරන වැඩ කොටසට තමයි අපි permanent works කියලා කියන්නේ. නමුත් සමහර අවස්ථාවල තියෙන්න පුළුවන් temporary works උත් අපිට දාලා යන්න වෙනවා. අපි ඒවට කියනවා sacrificial temporary works කියලා. උදාහරණයක් හැටියට ගත්තොත් අපි basement එකක් අපි බේස්මන්ට් එකක කන්ස්ට්‍රක්ෂන් එකක් ගැන සඳහන් කරද්දී අපිට සමහර වෙලාවට අවශ්‍ය වෙනවා මේ බේස්මන්ට් එකේ එක්ස්කැවේෂන් එක නිසියාකාරව නදවා ගන්න පයිලිං කරන්න අවශ්‍ය වෙනවා. ඒ කරන පයිලිං අපි යනකොට අරගෙන යන්නේ නැහැ. මේ පයිලිං වලට අදාළ කරන ෆෝම් වර්ක් අපි අරගෙන යන්නේ නැහැ. ඒවට අපි කියන්නේ sacrificial form work කියලා. එතකොට සමහර temporary works නුත් අපිට සමහර temporary works පවා කාර්යය නිම කළාට පස්සේ අපිට ප්‍රොජෙක්ට් එක hand over කරද්දී employerට බාර දීලා යන්න වෙනවා. එතකොට ඒක තමයි එතන තියෙන වෙනස. නමුත් permanent works කියලා අපි අදහස් කරන්නේ අපි එක්තරා ගොඩනැගිල්ලක්, එහෙමත් නැත්නම් පාලමක්, එහෙමත් නැත්නම් ටවර් එකක් එවැනි සියලුම කාර්යයන් නිම කරාට පස්සේ අපි අර කියන finished product එක තමයි අපි permanent work එකක් කියලා කියන්නේ. එතකොට දැන් අපි බලමු මේ වෙන් ඩයග්‍රෑම් එකෙන් ඉදිරිපත් වෙන විස්තර කරන මේ ෆැමිලි එකේ අර්ථ දක්වන ලද පද සමාජිකයන් කවුද කියලා. දැන් මම කිව්වා කොටස් දෙකකට මේක කැඩෙනවා කියලා. අපි මුලින්ම කතා කරමු මේ goods කියන. goods කියන කොටස හැදිලා තියෙන්නේ සමාජිකයන් 4 දෙනෙක්ගේ. මේ වෙන් ඩයග්‍රෑම් එකේ පැහැදිලිව ඉදිරිපත් කරලා තියෙනවා contractors equipment කියලා. එතන contractors equipment කියන එක කොටස් 3කින් හැදිලා තියෙනවා. මේ අර්ථ දැක්වීම තුල එක තියෙනවා. මොකක්ද ඒ අර්ථ දැක්වීම තුල තියෙන්නේ? අපි බලමු ඒ මොකක්ද කියලා. එතන කියනවා contractors equipment means all apparatus, machinery or vehicles. මොකද්ද මේ apparatus කියලා කියන්නේ? දැන් ඔයගොල්ලෝ දන්නවා සමහර වෙලාවට අපි කාර්යය කරගෙන යද්දී අපිට අවශ්‍ය වෙනවා drilling machine එකක්. එහෙමත් නැත්නම් poker vibrator එකක්. අපි යන්නේ ඒවට කියනවා apparatus කියලා. එතකොට මොනවටද අපි machinery කියන්නේ? දැන් උදාහරණයක් විදිහට ගත්තොත් එහෙම මේක එක්ස්කැවේටර් එකක්. මේකට අපි කියන්නේ මේක තමයි මැෂිනරි කියලා අපි අදහස් කරන්නේ. එතකොට vehicles කියලා කියන්නේ දැන් අපි මේ වගේ අපි භාවිත කරන්නේ මේ සයිට් එකේ ඉන්න පුද්ගලයන් එහාට මෙහාට ගෙන යන්න අවශ්‍ය කරන vehicles වලට තමයි අපි vehicles කියලා කියන්නේ. එතකොට මේ contractors equipment කියන එකට ෆිරික් 1977 version එකේ හඳුන්වලා දුන්නේ constructional plant කියලා. නමුත් constructional plant සහ plant කියන
අර්ථ දක්වන ලද පද දෙකේ කිසියම් සමානකමක් තියෙන නිසා ඒ සමානකම නැති කරන්න එතන තියෙන ඇම්බිගියුටි එක නැති කරන්න කන්ස්ට්‍රක්ෂනල් ප්ලාන්ට් කියන අර්ථ දක්වන ලද පදයෙන් බැහැර වෙලා ෆිඩික් යෙදුවා කොන්ට්‍රැක්ටර්ස් ඉක්විප්මන්ට් කියන යෙදුම. ඒ 1987 සිට මේ දක්වා ඒක නොවෙනස්ව පවතිනවා. එතකොට අපි තේරුම් ගත යුත්තේ තමයි අර කොන්ට්‍රැක්ටර්ස් ඉක්විප්මන්ට් කියන කුලකයේ තුල අපිට තියෙනවා එලිමන්ට්ස් තුනක්. apparatus, machinery, vehicles. මම දන්නේ ඔබට ඒක අවබෝධ වෙන්න ඇති. ඊළඟට අපි යමු ඊළඟ අර්ථ දක්වන ලද පදයට. මොකද්ද මේකට කියලා කියන්නේ goods. දැන් එතකොට මේ goods කියන අර්ථ දක්වන ලද පදය තුල මම කලින් කිව්වා වගේ තියෙනවා පද හතරක්. මොනවාද මේ අර්ථ දක්වන ලද පදය තුල තියෙන ඉතුරු අර්ථ දක්වන ලද පද හතර? contractors equipment, materials, plant සහ temporary works. මේක හරිය ලේසි මේ විදිහට තේරුම් ගන්න මේ කුලකයේ දිහා බලලා. එතකොට මේ විශාල කුලකයේ ඇතුළත මම ඒ අදාළ අර්ථ දක්වන ලද පද යොදලා තියෙනවා. ඔබට තේරුම් ගැනීමට පහසු වෙන්න. එතකොට contractors equipment කියන එක අපි දැන් හොඳින් තේරුම් ගත්තා. ඊට පස්සේ අපි බලනවා materials කියන්නේ මොකක්ද කියලා. materials කියන එක අපි නැවත අර්ථ දක්වලා තියෙනවා. එතනදි කියනවා material means things of all kinds other than plant. එතකොට උතන පොඩි වෙනසක් තියෙනවා. other than plant. Things of all kinds other than plant intended to form or forming the part of the permanent works. එතකොට ඊටාම පැහැදිලිව තේරුම් ගන්න ඕන දෙයක්. ඔයගොල්ලෝ temporary works වලට අදාළ material මොන හරි site එකේ තියෙනවා නම් අර capital M වලින් පටන් ගන්න අර්ථ දක්වන ලද පදය තුල temporary works වලට අදාළ material ගැබ් වෙලා නැහැ. ඒක අපි තේරුම් ගත යුතු දෙයක්. materials කියලා exclusively අපි කියන්නේ permanent works වලට අදාළ materials වලට විතරයි. එතකොට මෙතන තවත් වැදගත් දෙයක් අපි කතා කරනවා. මොකද්ද මේ වැදගත් දේ? මෙතන කියලා තියෙනවා including the supply only materials. මොනවද මේ supply only materials කියලා කියන්නේ? අපිට සමහර contracts වල තියෙනවා materials විතරක් supply කරන්න ඕන. දැන් උදාහරණයක් හැටියට ගත්තොත් එහෙම ඔයගොල්ලෝ දන්නවා අපි කියනවා attic stock එකක් කියලා. එහෙම නැත්නම් ඒ කර්තව්‍ය සඳහා අවශ්‍ය කරන materials වල මොකක් හරි ඩිෆෙක්ට් එකක් ඇති වුණොත් ඒ ඩිෆෙක්ට් එක රෙක්ටිෆයි කරගන්න. ඒ කියන්නේ ඒක බාර දුන්නාට පස්සේ මේ ප්‍රොජෙක්ට් එක බාර දුන්නාට පස්සේ ඒ ඩිෆෙක්ට් එක රෙක්ටිෆයි කරගන්න අවශ්‍ය කරන මැටීරියල් කොන්ට්‍රැක්ටර් බාර දෙන්න ඕන. අපි ඒකට ඇටික් ස්ටොක් කියලා තමයි කියන්නේ. එතකොට උදාහරණයක් හැටියට ගත්තොත් අපි සමහර ටයිල්ස් තියෙනවා. ඒ ටයිල්ස් වල ස්පෙસિෆික් බැචස් තියෙනවා. බැච් එකකින් බැච් එකට සමහර වෙලාවට කලර් ෂේඩ් එකේ පොඩි වෙනසක් වෙන්න පුළුවන්. ඒක නිසා මේ බැච් එකට අදාළ බෆර් ස්ටොක් එකක් එහෙමත් නැත්නම් ඇටි ස්ටොක් එකක් තියාගැනීමේ අවශ්‍යතාවයක් තියෙනවා. මොකද හදිසියේ කිසියම් මේන්ටෙනන්ස් කටයුත්තක් සඳහා අපි වැඩ කරගෙන යද්දී මේ ටයිල් එකක් ඩැමේජ් වුණොත් ඒ ඩැමේජ් වෙච්ච ටයිල් එක රිප්ලේස් කරන්න පුළුවන් හරියට මේකට ගැලපෙන ස්පෙෂලි ඔය හොටෙල් ප්‍රොජෙක්ට්ස් වල වගේ මේක ඉතාමත් වැදගත් වෙනවා. වෙයා හවුස් එකක් වගේ තැනකදී ඊතරම්ම වැදගත් වෙන්නේ නැහැ. නමුත් මේ ඊස්තටිකලි ප්ලීසිං අපියරන්ස් එකක් අවශ්‍ය කරන සමහර තැන්වලදී හරියට මේ බැච් එක මැච් වෙන්නේ නැති වුණොත් එහෙම අර හොටෙල් එකේ ක්වලිටි එක බාල වෙනවා. ඒක නිසා අර including supply only materials if any හැමතිස්සෙම ඔය if any කියන එක පාවිච්චි කරන්නේ භාවිත කරන්නේ එතන ඒක discretional එහෙම තිබුණොත් විතරයි කියලා. නමුත් අර මුලදී අපි කියනවා materials means other than plant intended to form or forming part of the permanent works. ඒක අනිවාර්යයෙන්ම තිබිය යුතු දෙයක්. හරි. එතකොට ඒ ගැන කතා කරනවා to be supplied by the contractor under the contract. To be supplied by the contractor under the contract. එතකොට මේ contract එකේ රාමුව තුල supply කරන material වලට තමයි permanent works වලට අදාළ කරන materials තමයි අපි capital M වලින් පටන් ගන්න materials කියලා කියන අර්ථ දක්වන ලද පදය අපි හඳුන්වන්නේ. ඊළඟට අපි එතනින් එහාට යනවා permanent works. permanent works කියලා කියන්නේ මේ works කියන කුලකය ඇතුළත තියෙන එක්තරා කොටසක්. එතකොට මෙතන පොඩි වෙනසක් වෙලා තියෙනවා. ඔයගලන්ට works කියන කුලකයට ගියොත් එහෙම ඔයගලන්ට පෙනේ SPD2 version එකේ දාලා තියෙන works කියන එක ඇතුලේ උපාංග තුනක්. මොනවාද මේ උපාංග තුන? අංක 1 permanent works, අංක 2 temporary works, අංක 3 contractors documents. ඔයගොල්ලෝ FIDIC 1999 version එකට හෝ FIDIC 2017 version එකට ගියොත් මේ contractors documents කියන අර්ථ දක්වන ලද පදය works කියන කුලකය තුල ඇතුළත් වෙලා නැහැ.
එතනදී තියෙන්නේ permanent works සහ temporary works විතරයි. නමුත් SBD2 තුල ඊටාම පැහැදිලිවම එතන දක්වලා තියෙනවා works කියන අර්ථ දක්වන ලද පදය තුල ගැප් වෙලා තියෙනවා. මොකද්ද? contractors documents කියන එක. permanent works, contractors documents සහ temporary works කියන තුනටම තමයි තුන හෝ ඒ තුනෙන් එකක් or either of them as appropriate කියන එක තමයි අපි අදහස් කරන්නේ works කියලා. එතකොට මම works කියන එකත් මෙතනදිම පැහැදිලි කළා. එතකොට ඔයගලන්ට ලේසි හඳුනා ගන්න. එතකොට permanent works කියන එක අපි හඳුන්වලා දීලා තියෙන්නේ means the permanent works to be executed by the contractor under the contract. ඒක ඉතාලම පැහැදිලිව දාලා තියෙනවා. මොකක්ද permanent works කියලා කියන්නේ. එතකොට permanent works කියලා හැමතිස්සෙම අදහස් කරන්නේ ඒ finished product එකේ අදාළ element එකකට තමයි අපි permanent work එක කියලා කියන්නේ. ඊළඟට අපි එතනින් එහාට යනවා plant. මොකද්ද මේ plant කියලා කියන්නේ? plant කියලා කියන්නේ අපි අර මම කියපු විදිහටම කලින් apparatus, machinery and vehicles intended to form or forming the part of the works. මෙතනත් හොඳට තේරුම් ගන්න ඕන දෙයක් තමයි temporary works වලට අවශ්‍ය කරන apparatus, machinery or vehicles කියන එක plant වලට අදාළ වෙන්නේ නැහැ. එතකොට ඒ වෙනස හොඳට තේරුම් ගන්න. හැම තැනම එතන කියලා තියෙනවා permanent works. අපි materials වලට කිව්වා වගේම plant වලට අපි දැන් අර rate breakdown එකක් ගත්තාම labor, material, plant කියලා අපි කියලා කියනවා. හරි. එතකොට අන්න ඔය කියන BOQ breakdown එක ඇතුලේ තියෙන permanent works වලට තමයි material සහ plant කියන elements දෙක හඳුන්වලා තියෙන්නේ සහ අර්ථ දක්වලා තියෙන්නේ. ඊළඟට අපි යනවා එතනින් එහාට section. ඔයගොල්ලෝ අහලා ඇති partial completion සහ sectional completion කියලා දෙකක් තියෙනවා. sectional completion කියලා කියන එක අපි අතරම contract data තුල කියන්නේ SBD2 version එකේ නම් contract data තුල එහෙමත් නැත්නම් FIDIC 1999 version එකට ගියොත් appendix to tender කියන ඒ ලියවිල්ල තුල අපි හඳුන්වලා දෙනවා අපි බිල්ඩින් 4ක් හදන්න තියෙනවා. මේ හතරෙන් එකක් hand over කරන්න ඕන අවුරුද්දක් ඇතුළත. අනිත් තුන hand over කරන්න ඕන අවුරුදු 4ක් ඇතුළත. එතකොට අර මුලින්ම hand over කරන්න ඕන බිල්ඩින් එක අපි හඳුන්වන්නේ sectional completion එකක් හැටියට. නමුත් partial completion කියන එක ඊට වඩා වෙනස් දෙයක්. partial completion කියලා කියන්නේ සමහර වෙලාවට එකම බිල්ඩින් එකක් ඇතුළත එකම ගොඩනැගිල්ලක් තුල අපි හිතමු එක ෆ්ලෝ එකක් contract එක project එක යද්දී employerට හිතනවා දැන් ground floor එක සහ basement එක ඉවරයි ඒක hand over කරන්න කියලා. එතකොට partial completion එකක් කරාම අපි ඒ අදාළ කොටස විතරක් hand over කරනවා. ඒක contract එකේ අපි sign කරන වෙලාවේ බොහෝ දෙනාට අපි ලියන්නේ නැහැ. නමුත් ඒකටත් මේ contract එක තුල provision එකක් තියෙනවා. අපි ඒ ගැන ඉදිරියේදී sub clauses ගැන සවිස්තරාත්මකව විග්‍රහ කරද්දී අපිට දැනගන්න පුළුවන් කොහොමද ඒක හඳුන්වලා දෙන්නේ. නමුත් මේ section කියන එක වැදගත් වෙනවා. එතකොට මම අර කලින් ඔබට පෙන්නපු කුලකය තුල section කියන එක මම පෙන්නලා තිබුණේ නැහැ. නමුත් මේ section කියන එක gap වෙලා තියෙනවා. කොහොමද ඒක gap වෙලා තියෙන්නේ? permanent works කියන කුලකය තුල ඒ permanent works වලින් කොටසක් contractor නිම කළාම අපි ඒකට කියන්නේ section එකක් කියලා. කොහොමද ඒක define වෙලා තියෙන්නේ? means a part of the work specified in the contract as a section. කොහොමද ඒක define වෙලා තියෙන්නේ? means the part of the works specified in the contract as a section. Specified in the contract කියලා කිව්වහම ඒ contract එක තුල specify කරලා තියෙනවා මෙන්න මේක තමයි ඔය කියන section එක. ඒක ගොඩක් වෙලාවට අපි contract data තුල එහෙමත් නැත්නම් appendix to the tender තුල තමයි අපි ඒක හඳුන්වන්නේ. ඊළඟට අපි යනවා අනිත් සමාජිකයා temporary works කියන එක. මේකත් ඉතාම වැදගත්. ඒක කියනවා all temporary works of every kind. all temporary works of every kind. එතකොට temporary කියන English literal meaning එක ගත්තාම ඔයගලට තේරෙනවා ඒක සදාතනික නැහැ. අපි උදාහරණයක් හැටියට ගත්තොත් foam work. එහෙම නැත්නම් අපි shuttering කියලා කියනවා. foam work එකක් අපිට අවශ්‍ය වෙන්නේ කොන්ක්‍රීට් එකක් දාන වෙලාව තුල ඒ කාල සීමාව තුල ඒ කොන්ක්‍රීට් එක සවිවීම දක්වා සවිවන අවස්ථාව දක්වා ඒ කොන්ක්‍රීට් එක ඒ මෝල්ඩ් එක තුල රඳවා ගන්න තමයි temporary works කියන එක අවශ්‍ය වෙන්නේ. එතනින් පස්සේ ඒක අවශ්‍ය වෙන්නේ නැහැ. නමුත් ඒක පොළව ඇතුලේ ගත්තොත් එහෙම සමහර වෙලාවට temporary work එක අපිට හිමව තියලා යන්න වෙනවා. ඒකයි අපි කියන්නේ sacrificial form work එකක් කියලා කියන්නේ. ඒතකොට මෙතන ඉතාලම පැහැදිලිව කියලා තියෙනවා මොකක්ද කියලා. of every kind other than the contractor's equipment. මෙතනත් පැහැදිලිවම අර exclude කරලා තියෙනවා contractor's equipment කියන එක. කොයි වෙලාවකත් temporary works වලට යන්නේ නැහැ කියන. ඒක
පැහැදිලි. නමුත් තවදුරටත් පැහැදිලි කිරීම සඳහා ambiguity එකක් නැති කිරීම සඳහා තවදුරටත් ඒක emphasize කරලා එහෙමත් නැත්නම් stress කරලා දක්වලා තියෙනවා. temporary works තුලට contractors equipment කියන එක අයිති වෙන්නේ නැහැ කියලා. දැන් අපි එතනින් එහාට තවදුරටත් ගියොත් එතන කියනවා required on site. ඔන්න අපිට එනවා තවත් අර්ථ දක්වන ලද පදයක්. site capital S වලින් පටන් ගන්න site කියලා කියන්නේ ඒ කර්තව්‍යයන් ප්‍රොජෙක්ට් එකට අදාළ කරන කර්තව්‍යයන් අපි ඩිෆයින් කරලා තියෙනවා බවුන්ඩරි එකකින්. ඒක horizontal boundary එකක් සහ vertical boundary එකක් වෙන්න පුළුවන්. site කියන අර්ථ දක්වන ලද පදය ගැන ඉතාම සවිස්තරාත්මකව අපි ඊළඟ වැඩසටහනකින් කතා කරනවා. එතකොට මේ site එක for the execution and the completion of the permanent works and remedying any defects. එතකොට ඔයගලන්ට තේරෙන්නේ නැති materials වලට plant වලට ඊට අමතරව temporary works වල මේ තුනේදීම අපි කියලා තියෙනවා permanent works සඳහා අවශ්‍ය කරන material plant සහ temporary works වලට තමයි අපි ඒ අර්ථ දක්වන ලද පදය හඳුන්වා දෙන්නේ. හොඳට තේරුම් ගන්න ඕනේ. ඊළඟට අපි works කියන එක ඉතාම පැහැදිලිව හඳුන්වලා දුන්නා. මොකක්ද works කියලා කියන්නේ? අර කියන වෙනස තියෙනවා. මොකක්ද මම නැවතත් ඒක කියන්නම්. works කියන එක තුල දැන් SPD2 එකේ තියෙන්නේ mean the permanent works, contractors documents and the temporary works or any of them as appropriate. සමහර අවස්ථාවලදී මේ ලියවිල්ල මේ ස්ටෑන්ඩඩ් ෆෝම් ඔෆ් කොන්ට්‍රැක්ට් එක පරිශීලනය කරද්දී ඔයගලන්ට තේරෙනවා works කියලා තිබුණාට ඒක අදාළ වෙන්නේ ඇත්තටම permanent work එකට විතරයි. එහෙම නැත්නම් temporary work එකට විතරයි. එතෙන්දී ස්පෙસિෆිකලිම භාවිත කරලා නැහැ permanent works the temporary works කියලා. ඒක නිසා තමයි අපි කියලා තියෙන්නේ or any of them as appropriate කියලා. නමුත් ඔයගලන්ට නැවතත් මම ෆිඩික් ඉතිහාසයට ගියොත් ඉතාමත් පැහැදිලිව ඔයගලන්ට තේරුම් ගන්න පුළුවන් 1977 version එකේ ෆිඩික් රෙඩ් බුක් එකේ works කියන එක කලින් ඉදිරිපත් කරලා තිබුණේ permanent works and temporary works කියලා. නමුත් 1987 version එකට එද්දී ෆිඩික් තේරුම් ගත්තා ඒක ඒ විදිහට අපිට කරන්න බෑ. මොකද සමහර අවස්ථාවල තියෙනවා permanent works ගැන විතරක් කතා කරන්න ඕන අවස්ථාවල්. right example එකක් ගත්තොත් taking over certificate එකේදී අපි කතා කරන්නේ permanent work එකක් complete කරන එකක් ගැන මිසක් temporary works complete කරන එක ගැන නෙවෙයි. අපි හිතමු එක්තරා පාරක් අවශ්‍ය වෙනවා divert කරන්න. පාරක් ඉදි කරනවා. ඒ පාර ඉදි කරන්නේ මේ විදිහට නම් ඒක divert කරන්න අවශ්‍යතාවයක් තියෙනවා තව පාරක් දාලා. ඒ divert කරන්න හදන පාරට අපි කියන්නේ temporary work කියලා. අපි හිතමු මේ divert කරන්න හදන පාරේ කිසියම් කොටසක් හරියට අපි කරලා නැහැ. කැඩිලා තියෙන්නේ. නමුත් ඒක hand over කරන එකට බලපාන්නේ නැහැ. නේද? එතකොට අන්න එතෙන්දී අපි පැහැදිලිවම තේරුම් ගන්න ඕන දෙයක් තමයි අර permanent works කියන එක තමයි අපිට අවශ්‍ය වෙන්නේ මෙම ප්‍රොජෙක්ට් එක hand over කරන්න. එතකොට එතෙන්දී අපි works කියලා අදහස් කරන්නේ permanent works and temporary works කියන එක නෙවෙයි. එතෙන්දී අපි අදහස් කරන්නේ permanent works කියන එක විතරයි. අන්න ඒක තමයි ඒකේ තියෙන වැදගත්කම. නමුත් SPD2 වලදී අපි ඉතින් එහාට ඔබට කියලා තවත් සමාජිකයෙක් හඳුන්වලා දීලා තියෙනවා works යටතේ. ඒ කවුද? ඒ තමයි contractors documents කියන එක. ඒක අපි ඊළඟ family එකේදී අපි කතා කරමු. දැන් අපි බලමු මම කිව්වා නියුන් සහෝදරයන්ගේ යම් යම් වෙනස්කම් තියෙනවා. මේ නියුන් සහෝදරයෝ දෙන්න ෆිඩික් 1999 version එක සහ SPD2 version එක අතර වෙනස්කම් දෙකක් තියෙනවා. මොනවද මේ වෙනස්කම් දෙක කියලා මම ඔයගලට කියන්නම්. right works and goods කියන එක ගත්තොත් works and goods කියන එක ගත්තොත් ඔයගොල්ලෝ ෆිඩික් 99 version එකේ මෙන්න මේ yellow color එකෙන් highlight කරලා තියෙන තැන ඔයගලන්ට තේරෙනවා තව දෙයක් කියලා තියෙනවා. දැන් means all apparatus, machinery, vehicles or other things required for the execution and completion of the works. ඒකේ මුල කොටසේ තියෙන මේ ඔබට පේන machinery, apparatus, vehicles and other things වලට අමතරව මේ යටින් තියෙනවා කොටසක්. මොකක්ද මේ කොටස කියන්නේ? However, contractors equipment excludes temporary works. Employers equipment. වරහන් තියෙනවා if any part, if any. Plant, materials and any other things intended to form or forming the part of the works. ඒක තමයි මේ කුලකයෙන් අපි විස්තර කරලා තියෙන්නේ. මේක තවදුරටත් ඉතින් බහැරව ගිහිල්ලා මේක සවිස්තරාත්මක දක්වලා තිනවා. දැන් මම ඔකට ඊටාම සරල උදාහරණයක් අරන් පෙන්නන්නම්. දැන් අපි කියනවානේ ආරක්ෂක හමුදාව කියලා. ආරක්ෂක හමුදාව කියලා කිව්වහම අපි හොඳටම දන්නවා අපි කතා කරන්නේ යුද හමුදාව,
නාවික හමුදාව සහ ගුවන් හමුදාව කියලා. හරි. එතකොට ආරක්ෂක අංශ කියලා ගත්තොත් අපි අදහස් කරනවා ඔය ආරක්ෂක හමුදාවට අමතරව පොලිසිය සහ සිවිල් ආරක්ෂක බලකාය කියලා. එතකොට මේ ආරක්ෂක හමුදාව කියලා අපි හඳුන්වලා දුන්නාම එතන පොඩි ගැටලුවක් ඇති වුණොත් එහෙම ආරක්ෂක හමුදාවට අයිති සමාජිකයන් තුළ පොලිසිය සහ සිවිල් ආරක්ෂක බලකාය තියෙනවද නැද්ද කියන එක ඒක නැති කිරීම සඳහා අපි කියනවා ආරක්ෂක හමුදාව යනු ත්‍රිවිධ හමුදාව. එහෙමත් නැත්නම් යුද හමුදාව, නාවික හමුදාව සහ ගුවන් හමුදාව. ආරක්ෂක අංශය යනු ත්‍රිවිධ හමුදාව සහ පොලිසිය සිවිල් ආරක්ෂක බලකාය කියලා. එතනදී අපි ස්පෙෂලි කියනවා ත්‍රිවිධ හමුදාව එහෙමත් නැත්නම් ආරක්ෂක හමුදාව තුළ පොලිසිය සහ සිවිල් ආරක්ෂක බලකාය නැහැ කියන එක. පැහැදිලිව කිව්වොත් ඒක ගොඩාක් සමාන වෙනවා මෙන්න මේ FIDIC 1999 version එකේ contractors equipment තුලට temporary works, employees equipment, plant, materials කියන දේවල් අයිති වෙන්නේ නැහැ කියලා expressly කියලා තියෙනවා. specifically කියලා තියෙනවා. විශේෂයෙන් සඳහන් කරලා තියෙනවා. ඒක අපිට තේරුම් ගැනීම පහසු වීම සඳහා කළ දෙයක් පමණයි. නමුත් SPD2 version එකේ අපි ඒක හඳුන්වලා නැහැ. ඒක ලොකු ගැටලුවක් වෙන්නේ නැහැ අපි තේරුම් ගන්න අයට. නමුත් අර තේරුම් ගැනීම තවත් පහසු වීම සඳහා additionally මේ particular wording එක මේ particular sentence එක මෙතනදී යොදලා තියෙනවා. තව එක දෙයක් තියෙනවා ඔයගොල්ලෝ තේරුම් ගන්න. අනිත් වෙනස්කම තමයි අර works කියන element එක ඇතුලේ FIDIC versions වල contractors documents කියන එක ඇතුළත් කරලා නැහැ. නමුත් SBD2 එකේ අපි works ඇතුළත contractors documents කියන එකත් element එකක් හැටියට සලකනවා. ඔව් අද අපි කතා කළේ SBD2 අර්ථ දක්වන ලද පදවල පස්වෙනි family එක ගැන. works and goods කියන family එක ගැන. මම හිතනවා ඔබට ඒ ගැන හොඳ අවබෝධයක් ලැබෙන්න ඇති කියලා. අපිට තව එක family එකක් ගැන කතා කරන්න තියෙනවා. ඒකට අපි unclassified family කියලා තමයි අතන කියන්නේ. other definitions කියලා අපි කියනවා. ඒ family එක ගැන අපි කතා කරනවා ඊළඟ වීඩියෝ කොටයකින්. ඊට පස්සේ එයින් මතුවට මම උත්සාහ කරන්නේ මේ SBD2 එකේ තියෙන sub clauses එකින් එක දිග හරින්න. ඒකේ තියෙන ඒ sub clauses ඇතුළත ගැප් වෙලා තියෙන තේරුම එකින් එක දිග හරින්න. එයින් මම හිතනවා මේ වීඩියෝ වැඩසටහන් මාලාව අවසන් වුණාට පස්සේ SPD2 ගැන ඔබට ඉතාම හොඳ දැනුමක් ලබා ගන්න පුළුවන් වෙයි කියලා මම බලාපොරොත්තු වෙනවා. නැවතත් SPD2 සරලව සිංහලෙන් වැඩසටහනකින් හමු වෙමු. අයබෝවන්.